අද 2020 නොවැම්බර් 26 බ්‍රහස්පතින්දා සිරස්තල ආරක්ෂක අමාත්‍යාංශයේ ජනපති යටතට රිය අද්මිරාල් සරත් වීරසේකර මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි. චමල් රාජපක්ෂට රාජ්‍ය ආරක්ෂක ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරන රාජ්‍ය අමාත්‍යධුරයන්. මෙරට තවත් කොවිඩ් මරණ දෙකක්. සමස්ත ගණන 96ක් දක්වා ඉහළට. උදකලා ප්‍රදේශවල ජනතාව විරෝධතාවයේ. PCR වාර්තාවට පෙර පාසල් පැමිණි සිසුවෙකුට කොවිඩ්. කල්මුණේ අධ්‍යාපන කලාපයේ සියලු පාසල් සතියක් වසා දැමි. අපොස සාමාන්‍ය පෙළ පැවැත්වීමේ තීරණය ඉදිරියේදී. ඒ විදිහටම තියාගන්නවාද එහෙම නැත්නම් යම්කිසි වෙනසක් අවශ්‍යද කියන තීරණය ගැනීමට සිදු වෙනවා. තව දවස් 10ක් විතර බලලා. කොවිඩ් ආසාදිතෙන් හඳුනා ගැනීමේ යෝග්‍යතම පරීක්ෂණය ඇන්ටිජන් බව මහාචාර්ය මලික් පීරිස් කියයි. ලොව සුපිරි පාපන්දු ක්‍රීඩකයෙකු වූ ඩියෝගෝ මැරඩෝනා මිය යයි. ආජන්ටිනාවේ දින 3ක ශෝක කාලයක්. From Other Verona, this is Other Verona Prime Time with Srimani Yapa and Anoj Karunaratne. Live from Studio 24 in Colombo. අයිබෝවන් ඔබ අදත් එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක එකේ සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරන 6:55 සමගින්. ආරක්ෂක සහ තාක්ෂණික අමාත්‍යංශ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යටතට පවරාගත් බව ජනාධිපති මාධ්‍යංශය අද නිවේදනය කළා. ඒ අතර අද තවත් අමාත්‍ය දිවුරුම්දීම් දෙකක් ජනාධිපතිවරයා ඉදිරියේ සිදු වුණා. රාජ්‍ය අමාත්‍ය රිය අද්මිරාල් සරත් වීරසේකර මහතා නව කැබිනට් අමාත්‍ය දුරේක දිවුරුම් දුන් අතර අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා තම විෂයට අමතරව තවත් රාජ්‍ය අමාත්‍ය දුරේක දිවුරුම් දුන්නා. The big story. රාජ්‍ය අමාත්‍ය රිය අද්මිරාල් සරත් වීරසේකර මහතා මහජන ආරක්ෂක කැබිනට් අමාත්‍යවරයා ලෙස අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා. ඒ ජනාධිපති කාර්යාලයේදී ඒ අනුව වීරසේකර මහතා යටතේ පවතින මහජන ආරක්ෂක අමාත්‍යාංශය සඳහා ශ්‍රී ලංකා පොලිසිය, ජාතික පොලිස් අභ්‍යාස ආයතනය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බලකා දෙපාර්තමේන්තුව යන ආයතන ඇතුළත් වනවා. මීට පෙර ශ්‍රී ලංකා පොලිසිය පැවතියේ චමල් රාජපක්ෂ අමාත්‍යවරයා යටතේ. මෙම නව දිවුරුම් දීමත් සමග 26ක්ව පැවති කැබිනට් අමාත්‍යධුර සංඛ්‍යාව 27ක් දක්වා ඉහළ යනවා. නව කැබිනට් අමාත්‍යධුරය බාර ගැනීමත් සමග රිය අද්මිරාල් සරත් වීරසේකර මහතා මෙතෙක් දැරූ පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍යධුරය පුරප්පාඩු වන අතර ඒ අනුව පවතින රාජ්‍ය අමාත්‍යධුර සංඛ්‍යාව 39ක්. මේ අතර අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා රාජ්‍ය ආරක්ෂක ස්වදේශ කටයුතු සහ ආපදා කළමනාකරන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද දිවුරුම් දුන්නා. ඒ මහතා අභ්‍යන්තර ආරක්ෂක ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරන රාජ්‍ය අමාත්‍යධුරය දැරූ අතර අභ්‍යන්තර ආරක්ෂක රාජ්‍ය අමාත්‍යධුරය වෙනුවට රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍යධුරය ඒ මහතා යටතට පත් කෙරෙනවා. මීට අමතරව චමල් රාජපක්ෂ මහතා තවදුරටත් වාරිමාර්ග කැබිනට් අමාත්‍යධුරයද කටයුතු කරනු ඇති. නව අමාත්‍යධුරයට පත් වූ රිය අද්මිරාල් සරත් වීරසේකර මහතා අද දහවල් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී ආගමික වතාවත්වල නිරත වී ආශිර්වාද ලබා ගත්තා. ජනාධිපතිතුමාට මේ වගකීම් බාර දුන්නේ ලංකාවේ ඉන්න සමස්ත ජනතාවටම කිසිදු බියෙන් සැකෙන් තොරව ජීවත් වෙන්න පුළුවන් වාතාවරණයක් හදන්න කියලා. ඉතින් ඒ වගකීම මම ඇත්ත වශයෙන්ම ඉතින් සිතින්ම බාර ගන්නවා. ඒ වගකීම නිතාම හොඳින් ඉටු කරනවා. පොලිසිය මහජන හිතවාද මහජනයා තුළ විශ්වාසයක් නැගෙන සාහනයක් බවට ආයතනයක් බවට පත් කරනවා. මගේ විෂයපතේ තියෙන්නේ අනිවාර්යයෙන්ම පාතාලය නවත්තන එක සහ කුඩු නවත්තන එක. මේ දෙක අනිවාර්යයෙන්ම අපි ඉදිරියේදී කරනවා. පාතාලයට සම්බන්ධ වෙලා තියෙන අය ඉන්නවා නම් එයාට අපි ආරාධනා කරනවා යහපත් සමාජයට ඇවිල්ලා ඒ තමාගේ එදිනදා කටයුතු කරන්න කියලා. මොකද ඉදිරියේදී ජනතාවට බියෙන්සකෙන් තොරව ජීවත් වෙන්න පුළුවන් සමාජයක් හදන්න නම් ඇත්ත වශයෙන්ම අපි පාතාලය සම්පූර්ණයෙන්ම ඉවත් කළ යුතුයි. කුඩු දද්ද ඉවත් කළ යුතුයි. ඒ වගේම තමයි අන්තවාදය සහ ත්‍රස්තවාදයට ඉඩ දෙන කාටවත් අපි කිසිම සමාවක් දෙන්නේ. තවත් COVID-19 ආසාදිතයින් 342 දෙනෙකු අද පස්වරුවේ හඳුනා ගැනුණා. ඒ අතර තවත් COVID-19 මරණ දෙකක් ඊයේ දිනේ වාර්තා වීමත් සමග මේ රට COVID මරණ 96 දක්වා ඉහළ ගියා. COVID-19 වෛරසයෙන් ඊයේ මියගේ දෙදෙනා කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන්. ඉන් එක් අයෙකු කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි කාන්තාවක් වන අතර ඇය පසුගිය 23 වනදා කොළඹ ජාතික රෝහලේදී මිය ගියා.
මරණයට හේතුව වී ඇත්තේ COVID-19 ආසාදනය සමග ඇති වූ අධික රුධිර පීඩනයයි. ඊයේ මියගිය අනෙක් පුද්ගලයා පන්නිපිටියේ පදිංචි 80 හැවිරිදි පුද්ගලයෙක්. ඔහු පෙඹුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේදී මිය ගොස් තිබුණා. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ COVID-19 ආසාදනය සමග ඇති වූ උග්‍ර අක්මාරෝගී තත්ත්වයක්. මේ අතර ඊයේ මෙරටින් කොවිඩ් ආසාදිතයන් 502ක් හඳුනා ගැනුණා. ඊයේ දිනේත් වැඩිම ආසාදිතයින් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර එම සංඛ්‍යාව 262ක්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ වාර්තා වූ ආසාදිතයන් ගණන 90ක්. ඊයේ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 46 දෙනෙකු වාර්තා වුණා. සෙසු ආසාදිතයින් 47 දෙනා වාර්තා වන්නේ දිස්ත්‍රික්ක 9කින්. මේ අතර විවිධ ප්‍රදේශවලින් තවත් ආසාදිතයින් 57 දෙනෙකුද ඊයේ හඳුනා ගැනුණා. දැන් දවසට 400ක් පොසිටිව් කට්ටිය වාර්තා කරනවා. ඒකේ 50ක් 100ක් විතර වෙනස් කියලා ඩිස්ට්‍රික්ට් එකේ කොහෙද නැහැ. ඒ වාර්තාවක් නැහැ ඒ පුද්ගල කොහෙද. PCR පරීක්ෂණය සඳහා පුද්ගලයෙක්ව යොමු කරනකොට අපි දත්ත පත්‍රිකාවක් එකතු කරගන්න බෑ. රෝගියාගේ නම ගම වයස තියෙන රෝග කොයි කලාපයෙන්ද ලිපිනය කියන දේවල් ඉදිරිපත් කරන්න ඕනේ. අපි සෞඛ්‍ය අමාත්‍යාංශයට දිගින් දිගටම කියා සිටියා මේ සඳහා නිල පත්‍රිකාවක් නිකුත් කරන්න. කොරෝනා වෛරසයේ PCR පරීක්ෂණය කිරීම සඳහා නිල පත්‍රිකාවක් නිකුත් කරලා නැති නිසා විවිධ අංශ විවිධාකාරයේ වූ පත්‍රිකාවල තමයි මේ රෝගී දත්ත ටික එකතු කරලා මේ සාම්පලය සමග එවන්නේ. ඒක නිසා අපි ආයෙත් කියනවා මේ විශේෂයෙන්ම රෝගියාගේ මූලික විස්තරත් පදිංචිය පිළිබඳ විස්තරත් එතුමාගේ ගැවසීම පිළිබඳ විස්තරත් බෝඩ රෝග තිබේද නැද්ද යන කියන කරුණු ටික සඳහන් වෙච්ච සාම්පලය සමග එවිය යුතු දත්ත පත්‍රිකාව නිල පත්‍රිකාවක් නිර්මාණය කර සියලුම ආයතනවල මේ පරීක්ෂණ සඳහා යනකොට එවැනි පත්‍රිකාවක් එවන්න කියලා. අපිට තාමත් රට පුරා මේක ව්‍යාප්ත වෙන තත්ත්වයකට අදිවසංගත තත්ත්වයෙන් ව්‍යාප්තිය වළක්ව ගන්න පුළුවන් මට්ටමේ තමයි තාමත් අපි ඉන්නේ. එතෙන්ද විශේෂයෙන්ම ඔබ දන්නවා බස්නාහිර පළාතේ එතනත් කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ මහනගර සභා සීමාව ඇතුළේ තමයි අවදානම කේන්ද්‍රගත වෙලා ඉන්නේ. ඒතර මේ කේන්ද්‍රය කොහෙටද වෙනස් වෙන්නේ? දැන් අපිට අලුතෙන් අපිට බණ්ඩාරගම අටලුගම් ප්‍රදේශ සම්බන්ධයෙන් අපි අවධානය යොමු වෙලා තියෙනවා. ඒතකොට ඒ වගේ ව්‍යාප්ත වෙන්නේ නැතුව මේ කේන්ද්‍රය තුල රෝගය තියාගෙන එතනත් රෝගය මර්ධනය කරමින් ඉස්සරහට යන්න. වනාතමුල්ල සිරිසර උයන මහල් නිවාස සංකීර්ණයේ පදිංචිකරුවන් 75 දෙනෙකු අද ඇන්ටිජන් පරීක්ෂාවට යොමු කළා. සෞඛ්‍ය අංශ පැවසුවේ ඉන් 5 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බවයි. එමෙන්ම හුදකලා කර ඇති වනාතමුල්ල හල්ගහවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් අද විරෝධතාවක නිරත වුණා. ඒ රුපියල් 5000 දීමනාව ලැබුණත් භාණ්ඩ මිලදී ගැනීමට නොහැකි වීම නිසා ගැටලු රැසකට මුහුණ දී ඇති බවට පවසමින්. පසුව බොරැල්ල පොලිසිය නිලධාරීන් පැමිණ තිබිරිගස්සයාය ප්‍රාදේශීය ලේකම්වරයට දැනුම් දී ගැටලුවලට විසඳුම් දෙන බව පැවසීමෙන් පසු පිරිස විසිර ගියා. දැන් මේක ඇතුලේ බඩු ඇවිල්ලා මාර විදියට ගණන් වෙච්ච. ඒ කියන්නේ ඇවිල්ලා මේ පොල්තේ බෝඩ්ලේ රුපියල් 500. දැන් මිනිස්සු ඇවිල්ලා ඒක බලනවා නම් ගොඩාක් හොඳයි. අද හාල් කිලෝ එක රුපියල් 200යි. එතකොට ඇවිල්ලා මිනිස්සුන්ට මේ 5000 දුන්නා මිනිස් එක පවුලේ 10 දෙනා ඉන්න ගෙවල් තියෙනවා. එතකොට මේ 5000 දවස් දෙකකින් ඉවරයි. මිනිස් එක්ක අපිට සතුටේ බඩු එවන විදියට මොකක් හරි කරලා එක්ක මේ ඔය වියලි ආහාර මල්ලක් හරි මිනිස්සුන්ට දෙනවා නම් ලොකු දෙයක් මේ මිනිස්සුන්ට. මේ අතර අද පෙරවරු 6ට පමණ බොරැල්ල සීවලී ප්‍රදේශයේ පදිංචිකරුවන්ට ආහාර ද්‍රව්‍ය දෙන බවට වාර්තා වීමත් සමග ප්‍රදේශවාසීන් බොරැල්ල දුම්රිය ක්‍රීඩාංගණයට පැමිණියා. කෙසේ වෙතත් අද පස්වරුව වනතෙක් ඔවුන්ට භාණ්ඩ බෙදා දීමක් සිදු නොවීමෙන් දිගු පෝලිම් දැකගත හැකි වුණා. නමයට ආපු මිනිස්සු අපි තාම නැහැ. ඇත්තකට කියන්න බෑදී. අනිවාර්යයෙන් නැහැ. දෙනවා දෙන්න ඕනේ නැත්නම් අපිට මිනිස්සු කියන්න ඕනේ. මේක කොරෝනා වැඩි වෙන්නේ නැද්ද? මේ කුණ්ඩු ගෙවල් වලට ගෙනල්ලා දෙන්න පුළුවන් නම් අයි බඩු වලට ගෙනල්ලා දෙන්න බැරි ගෙවල් වලට. භාණ්ඩ බෙදා දීම ආරම්භ කෙරුණේ පස්වරු 3ට පමණ. එමෙන්ම සංචරණ සීමා පනවා ඇති මෝදර උයන සහ ජාතික නිවාස සංකීර්ණයේ පදිංචිකරුවන්ගේ මානසික සෞඛ්‍ය වෙනුවෙන් අද පුළුල් තිර යොදා ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලිය ප්‍රදර්ශනයට කටයුතු කළා. ඒ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින්. හලාවත වැල්ල ප්‍රදේශයේ ග්‍රාම සේවාව සම් 4ක සංචරණ සීමා පැනවීමට සෞඛ්‍ය අංශ තීරණය කර තිබෙනවා. සෞඛ්‍ය අංශ පැවසුවේ හලාවත නගර සීමාවට අයත් උතුරු වෙරළබඩ, කුරුසපාඩුව, දකුණු වෙරළබඩ සහ එගොඩවත්ත යන ග්‍රාම සේවාව සම්වලට මෙලෙස සංචරණ සීමා පනවා ඇති බවයි.
මේ අතර පසුගියදා සිදු කළ PCR පරීක්ෂණවල ප්‍රතිඵලවලට අනුව අටලුගම ප්‍රදේශයේ තවත් 22 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව අද තහවුරු වුණා. එමෙන්ම එම ප්‍රදේශයේ අද සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවලින් තවත් 6 දෙනෙකුට COVID වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වුණා. ඒ අනුව අටලුගම ප්‍රදේශයෙන් වාර්තා වන සමස්ත ආසාදිතයන් ගණන 164ක්. එමෙන්ම අදත් අටලුගම අලුත්යාව ප්‍රදේශය ඩ්‍රෝන යානා මගින් නිරීක්ෂණය කෙරුණා. අටලුගම ප්‍රදේශයේ ඇතැම් පිරිස් PCR පරීක්ෂණ මගහරමින් සිටින බවට බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අද චෝදනා කළා. අද වෙනකොට සෞඛ්‍ය අංශවලට සහ ආරක්ෂා අංශවලට දැඩි අර්බුදයක් බවට පත් වෙලා තිනවා. මේ අටලුගම ප්‍රදේශයේ අපේ සහෝදර මුස්ලිම් ජනතාව මේ PCR පරීක්ෂණවලට නොපැමිණීමේ හේතුව. ඉතින් මේ ජනතාව මේ ගැටලුවෙන් මුදවා ගන්න නම් කරන්න තියෙන එකම දේ තමයි අපි ආරාධනා කරනවා මේ අටලුගම ප්‍රදේශයේ මේ මුස්ලිම් නායකයින්ට අදට වඩා මීට වැඩිය උනන්දුවක් දක්වලා තමන්ගේ සහෝදර මුස්ලිම් ජනතාව මේ PCR පරීක්ෂණ සඳහා යොමු කරන්නට කියලා. මේ අතර කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ බේරුවල සහ කළුතර බල ප්‍රදේශ දෙක තුල සිටින සියලුම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් රාජකාරී වලින් ඉවත් වී තිබෙනවා. ඒ බේරුවල හිටපු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා නැවත එම සේවයට පත් කිරීමට විරෝධය පළ කරමින් මේ අතර මහනුවර නාගරික මධ්‍යම වෙළඳපළ ආශ්‍රිතව ආසාදිතයන් කිහිප දෙනෙකු හඳුනා ගැනීමත් සමග එය අද පෙරවරුවේ සිට తాවකාලිකව වසා දැමුණා. ඒ හේතුවෙන් එහි පැමිණි වෙළඳුන් දැඩි අපහසුතාවකට පත් වුණා. නැවත මාකට් එක අන්නකම් එන්න බව අපිත් එක අමනාපෙන්. අපිට කිසිම දැනුවත් කිරීමක් කරන්න නැතුව මේ කඩවල් වහලා තියෙන්නේ. ඉතින් අපේ දැන් ඇතුලේ තියෙන සෑහෙන ලක්ෂ ගණනක මාළු. ඒවා ටික ඉතින් අපි එළියට ගන්න තමයි මේ පොලිමේ ඉන්නේ. අපි එළවලු විකුණන්නේ. අපි අන්තාසන්ට වෙලා ඉන්නේ දැන් ඇවිල්ලා. අපි එළවලු ටික ඔක්කොම ඇතුලේ කුණු වෙලා. ඉතින් මේ රජෙන් අපිට මොන හරි සාහනයක් වෙන්න කියලා තමයි අපි නම් කියන්නේ. එමෙන්ම රත්නපුර පොලිසියට අනුයුක්ත පොලිස් නිලධාරියෙකුට COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. සෞඛ්‍ය අංශ පැවසුවේ ඔහුගේ අසනීප තත්ත්වයක් හේතුවෙන් පසුගිය දිනවල සේවයට වාර්තා කර නොතිබූ බවයි. කෙසේ වෙතත් ඔහු පසුගිය 14 වනදා රත්නපුර පොලිසියේ සේවය කරන තම බිරිඳට දිව ආහාර රැගෙන එහි පැමිණ තිබෙනවා. ඒ අනුව අද දින රත්නපුර පොලිසිය 8 දෙනෙකු PCR පරීක්ෂණ සඳහා යොමු කෙරුණා. පොලිසියේ මේ වන විට ආසාදිතයින් 1123ක් වාර්තා වී තිබෙනවා. මේ 1123න් මේ වන විටත් 600කට ආසන්න පිරිසක් සුවය ලබා ගොස් තිබෙනවා. දැනට 450කට ආසන්න සංඛ්‍යාවක් ප්‍රතිකාර ලබමින් සිටින්නේ. මෙරටින් වාර්තා වන සමස්ත COVID-19 ආසාදිතයින් ගණන 21811ක් දක්වා ඉහළ ගියා. ඉන් 15816ක් පූර්ණ සුවය ලබා ඇති අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 5899ක්. වටවල කුයිල්වත්ත ප්‍රදේශයේ පාසලක 12 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකුට COVID-19 ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. පසුගිය අඟහරුවාදා සිදු කළ PCR පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබීමට පෙර සිසුවා පාසලට පැමිණ තිබුණත් බලධාරීන් සිසුවාට පාසලට ඇතුළු වීමට අවසර දී නැහැ. මේ අතර අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පිරිස් මහතා පැවසුවේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය නියමිත දිනට පවත්වන්නේ දැයි ඉදිරියේදී සලකා බලන බවයි. කොවිඩ් වසංගතය හමුවේ පාසල් ආරම්භ වී අදට දින 4ක්. පළමු දිනේදී පාසල් ළමුන්ගේ පැමිණීම 34% තිබූ අතර එය ක්‍රමයෙන් වර්ධනයක් පෙන්නුම් කොට තිබෙනවා. අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පිරිස් මහතා පැවසුවේ ඊයේ එම අගය 51% ලෙස සටහන් වූ බවයි. ඉතින් මේකෙන් පේන්නේ ඉල්ලීමක් තියෙනවා. දිගින් දිගටම පාසල් වහලා දානවා කියන්නේ ඒ ශිෂ්‍යයන්ගේ ජීවිත දරුවාගේ සෞඛ්‍ය සුරක්ෂිතභාවයක් තිබෙන්න ඕනේ. හැබැයි ඒ වගේම දරුවාගේ අනාගතය මේ දෙකම සැලකීමට භාජනය කරලා තමයි අපි තීරණ ගන්නෙ. මේ අතර වටවල කුයිල්වත්ත දමිළ විද්‍යාලයේ 12 වන ශ්‍රේණියේ සිසුවෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව අද හඳුනා ගැනුණා. ඒ අහඹු ලෙස ගිනිගත් හේන කළුගල පොලිස් මුරපලේදී සිදු කළ PCR පරීක්ෂාවකදී එම සිසුවා අහඹු PCR පරීක්ෂණයට ලක්ව තිබුණේ සිය මිත්තනිය සමග මව සහ පියා පදිංචිව සිටින කොළඹ ඔරුගොඩවත්තේ නිවසට ගොස් යලි නිවසට පැමිණෙමින් සිටින අතරතුරදී. කෙසේ වෙතත් PCR පරීක්ෂණ වාර්තාවට පෙර කොවිඩ් ආසාදිත සිසුවා ඊයේ පාසලට පැමිණ තිබෙනවා. නමුත් විදුහල්පතිවරයා සහ ආචාර්ය මණ්ඩලය විසින් ඔහු පාසල තුළට ගෙන තිබුණේ නැහැ. සෞඛ්‍ය අංශ පැවසුවේ ඔහු යහළුවන් සමග පාසල් ගේට්ටුව අසල කතාබස් කරමින් සිටීම හේතුවෙන් සිසුන් 19 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කළ බවයි. ඔවුන්ගේ PCR පරීක්ෂණ අද සිදු කිරීමට නියමිතව තිබෙනවා.
මේ අතර රත්නපුර කිරියල්ල එල්ලාවල පහළගම විද්‍යාලයේ 9 වන ශ්‍රේණිය සිසුවෙකුගේ මවකට කොවිඩ් ආසාදනය වීම නිසා එම පාසල දින 10කට වසා දැමීමට පියවර ගැනුණා. සිසුවිය අඛණ්ඩව පාසලට පැමිණීම නිසා ඇයගේ පන්තියේ තවත් සිසුන් 11 දෙනෙකු සහ ගුරු මණ්ඩලයේ 13 දෙනෙකුද ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා. මේ අතර පසුගිය 23 වෙනිදා අම්බලන්ගොඩ කුලරත්න විද්‍යාලයට සහ ධර්මාශෝක විද්‍යාලයට පැමිණි එකම පවුලේ දරුවන් දෙදෙනෙකුගේ මව්පියන් කොවිඩ් ආසාදිතයින් බවට පෙරේදා දින හඳුනා ගැනුණා. ඊයේ එම සිසුන් දෙදෙනා සහ ඔවුන්ගේ වැඩිමහල් සහෝදරයාත් හික්කඩුව සීනිගම ශ්‍රී විමල බුද්ධි මහාවිද්‍යාලයේ ගුරුවරියක වූ ඔහුගේ බිරිඳත් PCR පරීක්ෂණයට ලක් කර තිබෙනවා. PCR පරීක්ෂණවලදී ඔවුන් රෝගීන් නොවන බව මේ වන විට පහවුරු වී තිබෙනවා. අපිට අධ්‍යයන කටයුතු සිදු කරන්නට පුළුවන් දරුවන් පාසල් පැමිණෙනවා නම් මේ අතර නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පැවසුවේ කල්මුනේ අධ්‍යාපන කලාපයට අයත් සියලු පාසල් හෙට සිට සතියක් වසා දමන බවයි. මේ ආණ්ඩුවේ තකතිරු අමන තීන්දුව නිසා අද වෙනකොට රට පුරාම පාසල් ගණනාවක දරුවන් ඒ වගේම ගුරුවරුන් අනතුරට ලක් වෙලා තිබෙනවා. දැන් මේ වෙනකොට දැන් පෞද්ගලික 24 වෙනිදා මේක ඇවිල්ලා මේ ශ්‍රී ලංකා යුද හමුදාවේ වෙබ් අඩවියේ පළ කරලා තියෙන්නේ. මේක කියනවා පැහැදිලිව මේ වන විට රටේ COVID-19 වෛරසයේ තෙවන මට්ටමට පවතින බව COVID-19 ඇතිවීමේ වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ කාර්යසාධක බලකායේ අද පැවති මාධ්‍ය සාකච්ඡාවේදී ප්‍රකාශ කළයි කියලා. එතකොට දැන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහත්මයාගේ ඒ නිර්ණායක අනුව කොවිඩ් 3 වෙනි මට්ටමේ ඉන්නවා නම් පාසල් වහන්න ඕනේ. එතකොට අපි අහනවා අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් විවෘත කිරීමත් කොවිඩ් කාර්යසාධක බලකායේ නිර්දේශානුව එක තෙවන මට්ටමේ දිනන පාසල් වැහීමත් සිදු කරන්න ඕනේ. ඉතින් දැන් මේ දෙකේ ඇත්ත මොකද්ද? අපේ ගම්බද පාසල් 3000කට වඩා වැඩි ප්‍රමාණයක් තියෙන්නේ ළමයි 100ට අඩු පාසල්. ඒ දරුවන්ට බස්නාහිර වහලා තියෙනවා වගේ ඒ ගමේ අහිංසක දරුවගේ පාසල වහලා ඉගෙන ගන්න තියෙන අයිතිය නැති කරන්න කියලාද මේ ගුරු වෘත්තීය සමිති වල සමහර අය කියන්නේ. අධ්‍යාපනයේ ළමයින්ගේ අනාගතය ඒ සම්බන්ධයෙන් දේශපාලන තීරණ ගැනීමට අපි කිසිසේත් ඉදිරිපත් වන්නේ නැහැ. මේ සාමාන්‍ය පෙළ විභාගේ 18 වෙනිදා පටන් ගන්නකොට ඇතම් දිස්ත්‍රික්කවල විතරයි පාසල් පැවැත්වෙන්නේ. එතකොට මේ සිසුන්ට ඒගොල්ලෝගේ අයිතිවාසිකම් කඩ වෙනවා නේද? කොළඹ ගම්පහ කළුතර දිස්ත්‍රික්කවල හා දිවයිනේ සෙසු ප්‍රදේශවල හුදකලා කරන ලද පොලිස් වසම් තුළ තිබෙන පාසල්. ඒ පාසල්වල ශිෂ්‍යයන් සාමාන්‍ය පෙළ ඒ පන්ති ආරම්භ කිරීමට බැරි නම් එතකොට අපිට සලකා බලන්න වෙනවා සාමාන්‍ය පෙළ විභාගයේ කල් දැමීම උචිතද කියලා. දැන් තියෙන දින ජනවාරි 18 ඉඳන් 27 දක්වා. ඒක ඒ විදිහටම තියාගන්නවාද? එහෙම නැත්නම් යම්කිසි වෙනසක් අවශ්‍යද කියන තීරණය ගැනීමට සිදු වෙනවා. තව සතියක් විතර බලලා. කොවිඩ් ආසාදිතෙක් රෝග ලක්ෂණ පෙන්වීම ආරම්භ කළ දින සිට දින 10ක් ගතව යාමෙන් පසු ඔහුගෙන් වෙනත් අයෙකුට වෛරසය ආසාදනය වීමේ හැකියාවක් නැතැයි හොංකොං විශ්වවිද්‍යාලයේ වෛරස වේදය පිළිබඳ අංශීය ප්‍රධානී මහාචාර්ය මලික් පීරිස් මහතා පවසනවා. ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ රෝගය තවත් අයෙකුට ආසාදනය කිරීමේ හැකියාව ඇති ආසාදිතින් හඳුනා ගැනීම සඳහා වඩාත් යෝග්‍යතම පරීක්ෂණය වන්නේ ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණය වන බවයි. ලංකා කායික රෝග විශේෂඥවරුන්ගේ සංගමය අන්තර්ජාලය ඔස්සේ සංවිධානය කර තිබූ විද්වත් සාකච්ඡාවකට එක්වෙමින් මහාචාර්යවරයා මේ බව සඳහන් කළා. පේරාදෙනිය විශ්වවිද්‍යාලයෙන් මූලික වෛද්‍ය උපාධිය ලබාගත් ශ්‍රී ලාංකික විද්‍යාඥයෙක් වන මහාචාර්ය මලික් පීරිස් මහතා අද වන විට ලෝකයේ වෛරස් වේදය පිළිබඳ විද්‍යාඥයින් අතර ප්‍රමුඛ ස්ථානයක් හිමි කර ගැනීමට සමත්ව තිබෙන විද්‍යාඥයෙක් වනවා. ලොව පිළිගත් විද්‍යාත්මක සංගරා සඳහා පර්යේෂණ පත්‍රිකා 600කට අධික සංඛ්‍යාවක් ප්‍රකාශයට පත් කර ඇති මහාචාර්ය මලික් පීරිස් මහතා ලොව ප්‍රමුඛ පෙළේ විද්‍යාඥයින්ගෙන් සැදුම්ලත් බ්‍රිතාන්‍යයේ රාජකීය සමාජයේද සමාජිකයෙක්. 2003 වසරේදී පැතිර ගිය SARS වෛරසය හඳුනා ගැනීම සහ එම වසංගත පාලනය කිරීම සඳහා මහාචාර්ය මලික් පීරිස් මහතා සිදු කළ කාර්යභාරය ලොව පුරා විද්‍යාඥයින්ගේ පැසසුමට ලක් වූ අතර ඔහු 2015 වසරේ මැද පෙරදිග කලාපයේ පැතිර ගිය MERS වෛරසය සම්බන්ධයෙන් කෙරුණු පර්යේෂණ සඳහාද සුවිශේෂී දායකත්වයක් ලබා දුන්නා. ඔහු වර්තමානයේදී හොංකොං විශ්වවිද්‍යාලයේ සමාජ සෞඛ්‍ය පිළිබඳ විද්‍යායතනයේ වෛරස් අධ්‍යයන විද්‍යාව පිළිබඳ අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන අතර මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණ සිටින මේ මහතා පසුගියදා ලංකා කායික රෝග විශේෂඥවරුන්ගේ සංගමය සංවිධානය කර තිබූ සාකච්ඡාව This new disease has created a huge amount of fear, uncertainty and anxiety among the general public. The false science and myths created around the virus and propagated on social media have made things worse. Today, to address these issues and to educate us on the science behind COVID-19, we have with us a world-renowned expert on the subject, Professor Malik Peiris. On behalf of the Ceylon College of Physicians, I welcome you to this program.
iBot. Now, in terms of transmission, it is also important to understand that most of the transmission takes place, or it's estimated that about 44% of transmission from one person to another takes place before the person has symptoms. And then after that, within the next 3 or 4 days, there is transmission. But after day 5, day 6, day 7, as you can see from that graph, the extent of transmission very rapidly declines. Let's move on to how to diagnose COVID-19. PCR is the test that we are most familiar with. How does PCR work and what are the limitations of this test? So if we just compare RT-PCR and the antigen test, PCR is associated with amplifying the virus nucleic acid. The sensitivity is quite high. But then if you correlate it with infectious virus, because infectious virus is associated with quite high virus load in the patient's specimens, then the correlation with PCR is low. In other words, not every person, not every test of PCR positive means that the person is having infectious virus. Because the antigen test is somewhat less sensitive than PCR, it picks up those patients with high viral load. So the correlation of the antigen test with infectiousness is much better. The antigen test, some of the early versions of these antigen tests were not very good, but the more recent ones, particularly the ones that have been approved by WHO, are much better. So I think we need to be able to use both of these for the right purposes. Could you tell us a little bit more about when and on whom these tests should be used? Because of the sensitivity of PCR, if you have a patient who is sick, who you want to diagnose, then PCR is probably the method of choice. Having said that, if you really want to make a very quick decision and the nearest PCR is 50 miles away, and the antigen test may give you a faster result. So you have to judge that. On the other hand, when you're trying to control transmission and you're trying to identify people who are most infectious, for that purpose, the antigen test would be quite satisfactory because that test is rapid, but also will pick up the most infectious patients. It is possible to be PCR positive but not be infective to others. Can you explain this? Right. So as I said before, the PCR test detects not the whole virus particle, not the infectious virus particle, but the virus genetic material. So the genetic material of the virus can remain present for quite a long time after the virus is no longer infectious. So because of that, now WHO has changed its recommendations and basically says that for asymptomatic and mild patients, after 8 to 9 to 10 days, the patient is not infectious. So you don't even have to do a PCR because the PCR may be positive, but that does not necessarily mean that the patient is infectious. I showed that from the epidemiological, the contact tracing studies, it's very clear that by day 5, day 6, after onset of symptoms, there is no further transmission. කෘෂිකර්මාන්තය සඳහා ජාතික ප්‍රතිපත්තියක් වසරක් තුළ සකස් කර පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. අද දිනේ කෘෂිකර්ම හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ගැනෙන ආයතනවල වැය ශීර්ෂ විවාදයට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. හැමදෑම ගහපු ලිත් ගහන්න ගිහිල්ලා සජිත් ප්‍රේමදාස මහත්තයා ඉන්න කාලෙත් ගෙව්වා එස්.බී. ඇමතුමා කාලෙත් ගෙව්වා ඒ ගහද්දි ඒ ලිතම මුද්‍රණය කරා කියලා බැසිල් ඇමතුමා හිරේ යවුවා එහෙම කරපු යහපාලන ආණ්ඩුව දයාගමගේ ඇමතුමා සමාජ ආරක්ෂණ අරමුදලේ මුදල් මිලියන 380ක් කතානායකතුමනේ මේ අහන්න තියෙන ප්‍රශ්නේ කෙලින් අහන්න කියන්නේ මොකක්ද මේ කතාව ප්‍රශ්න පැහැදිලි කළා දැන් හොඳටම පැහැදිලි කරා ඒ අහන් ඉන්න අමාරුද පෞද්ගලික කාලේ හොරකම් කරපුවා ඉවර කරේ නෑනේ ඉන්නකෝ දැන් සජිත් ප්‍රේමදාස මහත්තයා අද අපේ පාර්ලිමේන්තුවේ ඇවිල්ලා ප්‍රශ්න කරනවා රුපියල් 5000 ලබා දෙද්දී ඒක මදි කියලා. රුපියල් 10000ක් බඩු මල්ලක් නිරෝධානය කරපු ප්‍රදේශවලට ලබා දෙද්දී ඒක මදි කියලා කතා කරනවා. හැබැයි සජිත් ප්‍රේමදාස මහත්තයාට කොන්දක් තිබ්බේ නෑනේ මේ සමෘද්ධි අහිංසක දිලිසු ජනතාවගේ මුදල් දේශපාලන රැස්වීම් වලට භාවිතා කරද්දී නැගිටලයකට විරුද්ධයි කියලා කියන්න. ඔබතුමා කොදුනාරටියේ කෂේරුකාව ගැන කතා කරනකොට ඔබතුමාගේ කෂේරුකාව එස්.එම්. චන්ද්‍රසේන මහත්මයා හොඳට කුඩු කරලා ඉවරයි. මම කායිකවත් කෂේරු කුඩු කරන්න ගියේ නැහැ. එතුමා එහෙම කියනවා නම් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජනාධිපතිතුමා එතුමාගේ කසේරුවත් කුඩු කරලා දාලා තියෙනවා කියන්න ඕනේ. වී වලට වැඩිය වී නිෂ්පාදනයක් අපි කරලා තියෙනවා. නමුත් ආණ්ඩුව අද අසමත් වෙලා තියෙනවා
ඒ නිෂ්පාදනයේ සහල් පාරිභෝගයට ලැබෙන්න. ඇයි මේක වෙලා තියෙන්නේ? මේ රටේ මෝල් හිමියන්ගේ ඒකාධිකාරය. කවුද මේ මෝල් හිමිය? මේ රජයට සම්බන්ධ මේ පාර්ලිමේන්තුවේ මම කියන්න කනගාටු ඉන්න මැති ඇමතිවරුන්ගේ ආණ්ඩුව මේ මාස ගානට විතරක් හාල් වලට ගැසට් 5ක් ගහලා තියෙනවා. හැබැයි මේ ගැසට් වල තියෙන මිලට හාල් ගන්න බෑ. මේ වෙනකොට එදා මෙදා තුර කාලය තුර රුපියල් ලක්ෂ 33000ක වංචාවක් ලීකේජ් එකක් මේ වෙනකොට වීආලේ මණ්ඩලයේ සභාපතිතුමා ඔබතුමාලගේ ඇමතිතුමා හැරිසන් ඇමතිතුමාගේ කාලේ තමයි මේ පාඩුව සිද්ධ වුණේ. 52කට වී අරන් හරක්ට කියලා 22කට විකුණලා බිලියන 10ක් ගැහුවා. අපේ අමාත්‍යාංශයේ පළවෙනිම අරමුණ තමයි කෘෂිකර්මාන්තය සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන එක. අපි මේ පාර්ලිමේන්තුවට මේ ප්‍රතිපත්තිය සකස් කරලා වසරක් තුල අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා කියන එක මුලින්ම තමුන්නාන්සේලාට සඳහන් කරන්න ඕනේ. අපි පොහොර සාඩ ආධාරය ගොවියට දෙනවා. ඒ නිසා අපි හෙක්ටයාරයකට අපි දෙනවා රුපියල් 84000ක පොහොර සාන ආධාරයක්. අපි හෙක්ටයාර දෙකකට නොමිලේ පොහොර දෙනවා. ඒ නිසා ඊළඟ කන්නේ ඉඳලා අපි පොහොර සාන ආධාරය ලබා දෙන සෑම ගොවියෙක්ගෙන්ම වී කිලෝ 1000ක් අපි ගන්න බලාපොරොත්තු වෙනවා. මේ දවස්වල පොහොර හිඟට හේතුව තමයි වරායේ සේවකයන් කීප දෙනෙක් අපේ වරාය ඇමතුමා ඉන්නවා. වරායේ සේවකයන් කීප දෙනෙක් කොයිඩ්ව සංගතයට මුණ දීලා තියෙනවා. ඒ නිසා පොහොර බෑමේ පොඩි ප්‍රමාදයක් අපිට හිර වුණා. ඒ නිසා අපි දැන් ඊයේ වෙනකොට නැව් 4ක් බෑවා. තව නැව් 4ක් එළිය තියෙනවා. ඒ වගේම අපි අවාසනාවකට ඊයේ හවස චෙක් කරනකොට අපේ ලංකා පොහොර ගබඩාවෙත් කොවිඩ් රෝගියෙක්. ඒ නිසා පොඩි ප්‍රායෝගික ගැටලු කීපයකට අපි මුණ දීලා ඉන්නවා. නැත්තම් මේ ආණ්ඩුවට පොහොර දෙන්න බැරි කමක් නෙවෙයි. මගේ ගැන ගොඩක් අය දුක කිව්වා. මේ ඇමතුමාට තියෙන කෑලි දෙකයි අනිත් අය බෙදිලා කියලා. ඒ නිසා මම බොහොම සතුටු වෙනවා මගේ දුක වෙනුවෙන් සජබ තමුන්නාන්සේලාගේ පක්ෂේ කතා කරපු එක පිළිබඳ. ඒ පිළිබඳ කිසි ගැටලුවක් කරගන්න ඕනේ නැහැ. හැබැයි මේකට එක කැබිනට් ඇමතිවරයා ඉන්නේ. ඒක හොඳට මතක තියාගන්න ඔබතුමාලා. எங்கள் மக்களுடைய கைகள் கட்டப்பட்டு உணர்வுகள் ஒடுக்கப்பட்டு வாய்மொழிகள் முடக்கப்பட்ட நீதிமன்ற தடை உத்தரவுகள் பிறப்பிக்கப்படுகின்றன. எமது சமூகத்தின் எல்லா செயல்களும் பயங்கரவாதம் என பட்டியலிடப்படுகிறது. அத்தகைய கொடூர அடக்குமுறை சூழலுக்குள் இருந்து வந்தே இவ்வுரையை நான் நிகழ்த்துகிறேன். මහවිරු දිනේ කියන කතාව අපි හැමදාම ප්‍රතික්ෂේප කරා. අපි දැනු ප්‍රතික්ෂේප කරනවා. ඥාතීන් සීකරන්න ඕන කෙනෙකුට පුළුවන්. නමුත් මහවිරු දිනේ කියන වචනය LTT ත්‍රස්තවාදී සංවිධානයේ මියගිය අය සමරන පාවිච්චි කරන වචනයක්. මහවිරු දිනේ කියන්නේ ඒක වෙනම බයිලයක් වෙනම කතාවක්. ඒක හන්ද ඒ දෙක පටලවා ගන්න එපා. සහරන් හෂිම්ට යම් ආරක්ෂක අංශයක් ආරක්ෂාව ලබා දෙන්නට ඇතැයි තමා සිතන බවත් කාත්තංකුඩියේ ඇතැම් පුද්ගලින්ගේ සිත් තුළ තවමත් අන්තවාදී අදහස් පවතින බවත් නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර MLAM හිස්බුල්ලා මහතා අද පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන කොමිසම හමුවේ ප්‍රකාශ කළා. එහිදී ඔහු තවදුරටත් කියා සිටියේ ශරියා නීති ගැන්වීමට සූදානම් වන්නේ යැයි ආන්දෝලනයට තුඩුදුන් බැටික්ලෝ කැම්පස් ආයතනය කොවිඩ් වෛරස් ව්‍යාප්තිය අවසන් වීමෙන් පසු රජය සමග සාකච්ඡා කර යළි විවෘත කිරීමට බලාපොරොත්තු වන බවයි. පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදීම සඳහා නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර MLAM හිස්බුල්ලා මහතා ඊයේ ජනාධිපති කොමිසමට පැමිණියේ 3 වන දිනටයි. එහිදී හිස්බුල්ලා මහතා තමන් විසින් නිදිකරන ලද මඩකලපුව විශ්වවිද්‍යාලයේ ත්‍රිමාණ සජීවීකරණ සැලැස්මක් කොමිසම හමුවේ ඉදිරිපත් කරමින් ඒ පිළිබඳ පැහැදිලි කළා. ස්වාමීනි, බැටික්ලෝ කැම්පස් කියන්නේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක්. දැනට මේ ඉදිකිරීම සඳහා සෞදි අරාබියේ ඉන්හෙරිටන්ස් අබ්දුල්ලා අල් ජෆාරි කියන සමාජ සේවා සංවිධානයෙන් රුපියල් බිලියන 3.6ක් හම්බ වෙලා තියෙනවා. ඉදිකිරීම අවසන් වෙද්දී රුපියල් බිලියන 18ක් වගේ යයි කියලා ඇස්තමේන්තු කරලා තියෙනවා. යයි හිස්බුල්ලා මහතා පැවසුවා. එහිදී රජයේ අධිනීතිඥවරයා මෙම විශ්වවිද්‍යාලය තුළ ශරියා නීතිය ඉගැන්වීමට පාඨමාලාවක් තිබේදැයි හිස්බුල්ලා මහතාගෙන් විමසීමක් කළා. ස්වාමීනි, විෂයන් 10න් 2ක් ශරියා නීතිය සම්බන්ධයෙන් තිබ්බා. නමුත් ඒකට උසස් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් අනුමැතිය ලැබෙන්න ඕනේ. පස්සේ අපි විෂයන් 8කට අඩු කළා. ශරියා නීතිය කියන්නේ ඉස්ලාමීය අධ්‍යයනයක්. උලමාවරුන්ට මෙහි ඉගෙන ගන්න පුළුවන්. නමුත් එයාලට විතරක් නෙමේ, බෞද්ධ, ක්‍රිස්තියානි, හින්දු වගේ ඕනම කෙනෙක්ට මෙහි ඉගෙන ගන්න පුළුවන්. එහෙම වෙන්කිරීමක් කරලා නැහැ යනුවෙන් හිස්බුල්ලා මහතා පැවසුවා. මෙහිදී ජනාධිපති කොමිසමේ සමාජික විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම්වරිය මෙසේ විමසුවා. දැන් ඔබතුමා අපිට පෙන්නපු සැලැස්මේ තිබුණා විශ්වවිද්‍යාල භූමිය තුළ ඉදිකරපු මුස්ලිම් පල්ලිත්. ඔබතුමා ඔය කියන විදිහට අනිත් ආගමික සෙසුන්ටත් තම ආගමික ඇදහිම් සිදු කිරීමට හැකිවන ලෙස වෙනත් ආගමික ස්ථානත් ඔය විශ්වවිද්‍යාල භූමිය ඉදිකරලා තියෙනවද? එම ප්‍රශ්නය හමුවේ සුළු මොහොතක් නිහඬ වූ හිස්බුල්ලා මහතා ඔබතුමාලට පෙන්නපු සැලැස්මේ නම් එහෙම දෙයක් නැහැ ස්වාමීනි. නමුත් අපි වෙනම ප්ලෑන් කළ අක්කර 3ක වෙනත් ආගමික ස්ථානත් ඉදිකරන්න යයි පිළිතුරු ලබා දුන්නා. මෙහිදී සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කිරීම ඇරඹූ අගරාධ අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් නියෝජනය කරන ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා මහතා මෙම විශ්වවිද්‍යාලය සඳහා ලැබුණේ විදෙස් ණයද නැතිනම් ආධාරද යයි විමසූ විට හිස්බුල්ලා මහතා ප්‍රකාශ කළේ
වසර 15කින් ගෙවීමට හැකිවනසේ ණය මුදලක් තමා සහ තම පුත්‍රයා සාක්ෂිකරුවන් ලෙස අත්සන් කරමින් ලබාගත් බවයි. සාමාන්‍යයෙන් ණය ගිවිසුමකට එළඹෙද්දී සාක්ෂිකරුවෙකු ලෙස බාහිර පාර්ශවයක් අත්සන් කරනවනේ. නමුත් මේ ගිවිසුම් තුල එහෙම බාහිර පාර්ශවයක් අත්සන් කරලා නැහැනේ. ඒ වගේම ණය නොගෙවුවොත් ඔබට විරුද්ධව ගන්න ක්‍රියාමාර්ගත් මේ ගිවිසුම් වල සඳහන් වෙලා නැහැ. ණය ලැබිලා වසර කිහිපයක් ගත වෙලත් ඔබ තාම එක ණය වාරිකයක්වත් ගෙවලා නැහැ. යයි ජනාධිපති නීතිඥවරයා එවිට ප්‍රශ්න කළා. ඉස්ලාමය කියන්නේ අල්ලා දෙවියන් ස්වාමිනි. අල්ලා දෙවියන්ගේ නාමයෙන් ඒ විශ්වාසය මත තමයි අපේ ගිවිසුම් තියෙන්නේ. ඒ නිසා ලිඛිත ගිවිසුම් ගැන අපිට ප්‍රශ්නයක් නැහැ. ස්වාමිනි, දැනට මේ මඩකලපුව විශ්වවිද්‍යාලය කොරෝනා ප්‍රතිකාර රෝහලක් ලෙස භාවිතා කරනවා. නමුත් කොවිඩ් පහව ගියාට පස්සේ මම රජය සමග සාකච්ඡා කරනවා කුමන කොන්දේසි යටතේ හරි මේ විශ්වවිද්‍යාලය විවෘත කරන්න. යයිද හිස්බුල්ලා මහතා කියා සිටියා. මෙහිදී සහරාන් ගැන විමසූ විට අදහස් පළ කළ හිස්බුල්ලා මහතා, ස්වාමීනි, මම සහරාන්ව අත්අඩංගුවට ලක් කිරීමට ගොඩක් උත්සාහ කළා. නමුත් බැරි වුණා. මම හිතන්නේ ඔහුට යම් ආරක්ෂකාංශයක් ආරක්ෂාව දෙන්න ඇති. යයි සඳහන් කළා. තවමත් කතන්කුඩිය සිටින අන්තවාදී අදහස් දරන අය සහරාන්බෙන් අන්තවාදයකට යොමු නොවනු ඇති බවට තමාට සහතික විය හැකිදැයි මෙහිදී ජනාධිපති කොමිසමේ සමාජික අභියාචනාධිකරණ විනිසුරුවරයා විමසූ විට හිස්බුල්ලා මහතා ප්‍රකාශ කළේ එවැනි හිස එසවීමක් සිදු නොවේ යයි තමාට පොරොන්දු විය නොහැකි බවයි. තවත් දේශීය පුවත් කිහිපයක් දැන්. කොළඹ ගෝල්ෆේස් පිටියේ අද උදෑසන ව්‍යායාමවල නිරතව සිටින අතරතුර කොල්ලුපිටිය පොලිසිය අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා හදිසියේ මිය ගොස් තිබෙනවා. 42 වැරදි පොලිස් නිලධාරියා දෙදරුපියෙක්. පොළොන්නරුවේ තඹාල හා වෙහෙරගොඩයා යන ප්‍රදේශවලදී වනජීවි රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා සහ වනජීවි නිලධාරීන් අතර ඊයේ උණුසුම් වචන හුවමාරුවක් සිදු වුණා. ඒ අමාත්‍යවරයා විසින් පොළොන්නරුව ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ සංවේදී කලාපයක වගා කටයුතු කිරීමට හා කිරිගවයින්ට තෘණ ආහාරයට ගැනීමට ඉඩ ලබා දීමේ තීරණය සම්බන්ධයෙන්. මම කියන්නේ මේ ඔක්කොම නීති පොත් උළු කරන්න බෑ. හරි මේ මේගොල්ලන්ට යන්න එන්න හරක් අයිත්කාර කවුරුද අඳුරන මොකක් කරේ අඳුරු කොට දීලා යන්න එන්න. සර් ජාතික රක්ෂිතයක් වශයෙන් ගැසට් කරලා තියෙන්නේ රටේ අවශ්‍යතාවයට. එතකොට ජාතික රක්ෂිතයකට තර හරක් දානවා නම් මිනිස් ක්‍රියාකාර කමිටුවක දුවක්කු දෙක තුල තියන් ඉන්න හරක් ගාල්වල සර්. අපි මේ රාජකාරියක් කරන්නේ අපිට බින්දුවක්වත් කැමති නැහැ මේවා ජාතික අපරාධ. අපි මැරුවත් අපි මේ රස්සාව කරා රස්සාව කරන්නේ. දැන් මොකක්ද තීන්දුවක් ගත්තා? නෑ නෑ මිනිස්සු කියනවා ඒක නවත්තන්න නෑ සර් තීන්දුවක් ගත්තා නෑ නේද මේක හරි තීන්දුවක් ගත්තා. අපි තීන්දුවක් ගන්න සාකච්ඡා ලොව සුපිරි පාපන්දු ක්‍රීඩකයෙකු වූ ආජන්ටිනා ක්‍රීඩක දියගෝ මැරඩෝනා හෘදයාබාධයක් හේතුවෙන් මිය ගොස් තිබෙනවා. මේ සුපිරි පාපන්දු ක්‍රීඩකයාගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව සිදු කිරීමට නියමිතව තිබෙනවා. ලෝක පාපන්දු පිටියේ නොබැක්කෙන නාමයක් සනිටුහන් කළ ආජන්ටිනාවේ හිටපු සුපිරි පාපන්දු ක්‍රීඩක දියාගෝ මැරඩෝනා හෘදයාබාධයක් හේතුවෙන් ඊයේ මෙලොවින් සමුගත්තා. ඔහු මේ යන විට 60 වන වියෙහි පසු වුණා. මැරඩෝනා 1977 පාපන්දු ලෝක කුසලානයේදී මුල්වරට ආජන්ටිනා කණ්ඩායම නියෝජනය කළ අතර ඔහු පෑ විශිෂ්ට දක්ෂතා හේතුවෙන් 1986 වසරේ මෙක්සිකෝවේ පැවති පාපන්දු ලෝක කුසලානයට ඔහු සහභාගී වූයේ ආජන්ටිනා කණ්ඩායමේ නායකයා ලෙසයි. එම තරගාවලියේ එංගලන්තයේ සමග පැවති අර්ධ අවසන් පූර්ව තරගයේදී මැරඩෝනාගේ අතේ වදින පන්දුව ප්‍රතිවාදීන්ගේ දැල තුළට ගොස් ආජන්ටිනාවට හිමිවන ගෝලය ලෝක ප්‍රසිද්ධ වූයේ හැන්ඩ් ඔෆ් ගෝඩ් හෙවත් දෙවියන්ගේ අතින් ලබාගත් ගෝලය ලෙසයි. තාක්ෂණය දියුණු නොවූ එකල විනිසුරුවරයා එය හිසේ බැදීගේ අවස්ථාවක් ලෙස සලකා ගෝලයක් වශයෙන් නම් කළද පන්දුව දැල තුළට ගියේ තම අතෙහි වැදී බව මැරඩෝනා පසුව පවසා තිබුණා. කෙසේ වෙතත් මැරඩෝනාගේ නායකත්වයෙන් යොත් ආජන්ටිනා කණ්ඩායම 1986 වසරේ පාපන්දු ලෝක කුසලානය ජයගන්නා අතර ඔහුගේ මෙහෙයවීම යටතේම 1990 වසරේ පාපන්දු ලෝක කුසලානයේ අනුශෝරීන් බවටද පත්වනවා. මැරඩෝනාගේ අභාවය හේතුවෙන් එරට තුළ දින 3ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇති අතර රාජ්‍ය ගෞරව සහිතව අවසන් කටයුතු සිදු කිරීමට නියමිත බව එරට ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා. මෙරට ක්‍රිකට් වංශ කතාවේ නව පරිච්ඡේදයක් සටහන් කරමින් ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය අද ආරම්භ වුණා. Lanka Premier League 2020.
මෙරට ක්‍රඩාලෝලින් කලක සිට අපේක්ෂාවෙන් සිටි දෙස් විදෙස් ක්‍රිකට්තරු සහභාගී වන 2020 ලීග් ක්‍රිකට් තරගාවලියක අත්දැකීම අද සිට දින 21ක් පුරා දැකබලා ගැනීමට ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය තුලින් හැකිවනවා. ඒ අනුව කොලම්බෝ කිංස්, කැන්ඩි ටාස්කර්ස්, ජැෆ්නා ස්ටැලියන්ස්, ගෝල් ග්ලැඩියේටර්ස් සහ දඹුල්ල වයිකිං යන කණ්ඩායම් පහ මෙවර ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කිරුළ වෙනුවෙන් තරඟවා දිනවා. අද පස්වරු 6:50ට ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භය හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. For the first ever complete Lanka Premier League 2020. එත් සමගින් 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශ නිමාවට පත්වනවා. සුබරාත්‍රයක්.